අයිබෝන් සුබදෑසනක් ඔබට අපි ප්‍රාර්ථනා කරනවා බොහොම නිරෝගීමත් දවසකුත් එක්කම. කොහොමදත් අපි සාමාන්‍යයෙන් පුරුද්දට කියන කාරණාවක් තමයි හොඳම දේ දෙන්න ඕන දරුවන්ට කියන එක. එතකොට මේක නිකම්ම නිකන් වචනයක් පමණක් නොවි. ඇත්තටම හොඳම දේ දරුවන්ට දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ අපිට කතා කරන්න පුළුවන් නම් හොඳයි. හේතුව මේ සියලු දෙනාගේ ජීවිත අනතුරටපත් වුණු කාලයක සහ එයින් ගැලවෙන්නට මිනිසුන් සටන් කරමින් ඉන්න උපක්‍රම හදමින් ඉන්න කාලයක අපි කොහොමද දරුවන්ව පරිස්සම් කරගන්නේ? එතනින් එහාට අනාගතය සඳහා දරුවන්ව සූදානම් කරන්නේ කොහොමද කියන එක වෛද්‍ය විද්‍යාත්මකව එතනින් එහාට හැම ප්‍රායෝගිකව මේ සියලු කරුණු කාරණා පිළිබඳව වඩාත් විද්වත් කතිකාවකට අද දවසේ ප්‍රවේශයක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ හිතෙන්නම අපේ ආරාධිතයා සුවිශේෂී චරිතයක් නිසා. මම කැමතියි බලමුකට හඳුන්වා දෙන්න. අද ජාතික මෙහෙවරට අපි ආරාධනාව බාරගන්නේ ඍජු ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහත්මයා. අයිබෝන් මහාචාර්යතුමා. අයිබෝන්. අපි සරලව කතාව පටන් ගමුකෝ. හැමෝටම තේරෙන්නත් එක්ක. දැන් මේ පවතින කාලවකවානුව තුළ වැඩිහිටියන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් තියෙනවා කියලා බොහෝ තැන්වල කතා බහක් වුණා. ඉතින් එහාට ගියාම දරුවන්ට මොකද්ද කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් ඒ තරම් අදහසක් කතා බහක් තාම නැහැ. අපි 30යි 60යි කතා කරනවා, 60න් උඩ කතා කරනවා, 20යි 30යි අතර කතා කරනවා. මෙහෙම පරිසරයක මට හිතෙනවා දරුවන් කියන මාතෘකාව ටිකක් අලු පාටයි. එහෙම නැත්නම් අඳුරුයි කියලා. මම කැමතියි ඔබතුමාගෙන් පුළුල් ප්‍රවේශයක් ගන්න. ඔව් මේ කොවිඩ් රෝගය කියන්නේ ඇත්තටම දිල්ෂාන් තවත් වෛරස් සමාරුවක් තමයි. ඒතර අපි දැකලා තියෙන දෙයක් තමයි ඉතින් මේක මේ අලුත්ම වෛරස් එකක්. මේක ඒකින්ද තමයි වසංගත තත්වයකින්පත් උනේ. මොකද කාටවත් මේකට ආරක්ෂා වීම සඳහා ප්‍රතිදේහයන්ගේ තියෙන්නේ නැහැ, පුරුද්දක් නැඟට. ඉතින් අපි දැකපු දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම මේක වැඩිහිටියන්ට තමයි බලපෑවේ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ තිබෙච්ච අනිත් සංකූලතා. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, ඒ ආශ්‍රිත රෝග නිසා. ඒතර මේවත් එක්ක තමයි සංකූලතා ඇති වෙන්නේ. අවසානයේදී වැඩි ප්‍රතිශතයක් ජීවිතක්ෂයටපත් උනේත් මේ රෝගේ සහ රෝගයට වඩා ඇත්තටම ඔවුන් තුල තිබිච්ච යම් යම් දුර්වලතාවයන් නිසා. ඒතර අපි මේක අද ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකයේම දක්නට තියෙන ප්‍රවණතාවය. ඒතර ලංකාවේ ළමයිනොත් ඒකෙන් වෙනසක් වෙලා නැහැ. ඒතර ළමයි අතර ඇත්තටම මේ රෝගී තත්වය ඇති වෙනවා. ඇති වුණාට බොහෝ රෝග ලක්ෂණ අපි දැකලා තියෙන දෙයක් තමයි වැඩි මුණොත් සුළු උණ තත්වයකට සහ බඩේ අජීර්ණයක් වගේ බඩේ රුදාවක් ඇති වෙලා පාචන තත්වයක් ඇති වෙලා ඊළඟට එතනින් දවස් 2-3ක් විතර උණ තිබිලා හැමම අඩු වෙනවා. ඉතින් සංකූලතා ඊටාත්ම අල්පයි. සංකූලතා ඇත්තටම ඇති වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම යම් යම් වෙනත් නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙන දරුවන්ට තමයි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දියවැඩියාව තියෙන දරුවෝ ඉන්නවා අපේ. දීර්ඝ කාලීනව සංජානනීය උප්පත්තියෙන් ආපු වකුගඩු අමාරු තියෙනවා. ඒ වගේ එහෙම නැත්නම් සමහරලාට ඉතා දුර්වල පෙනහළු තියෙන දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ සමහරලාට ඒගොල්ලෝ අඩු වයසින් ඉපදිලා ඒ වගේ දීර්ඝ කාලීනව වෙන්ටිලේටර් වල උත්සාහයෙන් අද ප්‍රකෘති තත්ත්වයට ආව කට්ටිය. ඒ වගේ කට්ටිය තමයි ඇත්තටම මේ තත්ත්වයේ ඉන්නේ. ඉතින් මරණ අතින් බැලුවත් සෑහෙන්න ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි මරණ තියෙන්නේ. ඒ වෑනොත් අති බහුතරයක් යම් කිසි ආකාරයක රෝගී තත්ත්වයක් තිබිච්ච දරුවන්ට තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ අවරේජ් විදිහට ගත්තොත් නිරෝගී දරුවෙකුට මේන් තියෙන බලපෑම යම් ප්‍රමාණයකට අඩුයි කියන එක ඔබතුමා ඔය පැහැදිලි කරන්නේ. අනිවාර්යයෙන්ම. හේතුව මොකක්ද ඒකට? ඒ කියන්නේ ඇත්තටම ඉතින් වෛරස් සමාරුවකට ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව. ඒක ඇත්තටම ඉතින් ළමයින්ගේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපි දන්නා වැඩිහිටියෝ වයසට යන්න අපේ සියලුම පද්ධතිවල දුර්වලතාවයක් ඇති වෙනවා. එතකොට දැන් තරුණ කට්ටියට මැදිවියේ ඉන්න කට්ටියටත් වෙනත් නිදන්ගත රෝග නැත්තම් සහ අනවශ්‍ය විදිහට තමන්ගේ විශේෂයෙන්ම නොසලකිරීමත්කම නිසා තමයි මේ රෝගේ තීව්‍ර වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහරලාවට අපි විවේකයක් ගන්න නැතුව ඉන්න හුඟක් වෙලාට. ඒ වගේම සුළු අසනීප තත්ත්වයක් වෙනවා මේක මගහැරලා ඒක ගණන් ගන්න නැතුව අපි දිගින් දිගටම වෙහෙසකාරී කටයුතු වල ආහාර ගැනීම යටපසු වීම
ඒ වගේ දේවල් ගොඩක් කරනවා. ඒතකොට ඒ හේතුව නිසා තමයි මම හිතන්නේ වැඩිහිටියන්ට ප්‍රධාන වශයෙන් මේක ඇති වුනේ. දැන් මේ දවස්වල විශේෂයෙන්ම දරුවෝ ගෙවල් වල ඉන්නේ. එතකොට වැඩි දරුවන්ට මන් දකින්න ලොකුම දේ තමයි යම් ප්‍රමාණයකට විවේකය කියලා මම අදහස් කළේ නිදා ගැනීම හරියාකාරව සිදු වෙන්නේ නැහැ. මොකද මේ හුඟක් වෙලාට දරුවෝ රැ වෙනකම් මේ දවස්වල පාසල් යන්න නැහැ කියලා ඉන්නවා. ඒ දේවල් බලාගත්තොත්, ඒ කියන්නේ දරුවන්ගේ විවේකයේ බලාගත්තොත්, යම් ප්‍රමාණයකට හරියාකාරව පෝෂණය බලාගත්තොත්, ඊළඟට අනිත් පැත්තෙන් මම හිතන්නේ යම් ප්‍රමාණයකට නිවෙස් තුල හරි ව්‍යායාම කටයුතු වල යෙදෙන්න උත්සාහ කළොත් දරුවන් ඒ තුලින් සවි බල ගන්නවන්න පුළුවන් මේ රෝගේ ඉතාමත්ම අඩු තීව්‍රතාවයකින් ළමයින්ට ඇවිල්ලා එහෙම්මම නැති වෙලා යනවා කියන එක. මේ මොහොත වන විට තවදුරටත් මේ රෝගය සම්බන්ධයෙන් අනියත බියකින් පසු වෙනවාට වඩා යථාර්ථයේ තුරුන් අරගෙන ඒට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපි ශක්තිමත්ව අපිව නඩත්තු කරගන්නවා නම් මම හිතනවා ඒක තමයි වඩාත් උචිත කාරණාව. මේ සාකච්ඡා මේසයට එන බොහෝ වෛද්‍යවරුන් ඒ කාරණාව තමයි ඍජුව වක්‍රව හැම ආකාරයකින් ප්‍රකාශයට පත් කරන්නේ. දැන් ඔය අතරතුර ඔබතුමා ළමා රෝග පිළිබඳ විශේෂඥවරයෙක් වීම නිසාම කරුණු කාරණා කීපයක් තියෙනවා මේ සමහර තැන්වල තාම සැකහැරලා ලියා ගන්න බැරි වුණු සහ අදහස් මතන මම කැමතියි ඔබතුමාගෙන් ඒ දේවල් පොඩ්ඩක් අහන්න. කොවිඩ් ආසාදිත මවගෙන් දරුවාට ශරීරය තුලදී මම කියන්නේ ගර්භණී අවස්ථාවේදීම හෝ ආසාදිත මවක් දරුවෙක් බිහි කරනවා නම් ඒ දරුවා එළියටදී ආසාදිතෙක් විදිහට ඔය යම් ප්‍රමාණයකට එහෙම වෙන්න හැකියාව තියෙනවා. ඒක නමුත් වැදෑම හේ සහ අනිත් දේවල් වල හැකියාව අනුව යම්කිසි පාලනයක් වෙන්න පුළුවන්. ඒකත් මම හිතන්නේ අපි තාම ඇත්තටම හරියාකාරව අධ්‍යයනය වෙලා නැහැ. නමුත් ඕනෑම අපි දන්නවා වෛරස් අමාරුවක් වේවා අනිත් අමාරු වේවා හුඟක් වෙලාවට දරුවාගෙන් අපි කියන vertical transmission. ඒ කියන්නේ දරුවාගෙන් ගර්භාෂයේ ඉන්න මවට මවගෙන් ගර්භාෂයේ ඉන්න දරුවාට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යම් ප්‍රමාණයකට කිරි දෙන සමය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි එහෙම වුණාට දැන් අපි දන්නවා මවටත් හැකියාව තියෙනවා මේ රෝගයට මුහුණ දෙන්න. මවගේ ප්‍රතිශක්ති පද්ධතිය මේ රෝගයට ඇයට එන්නත ලබා දීලා තිබුණත් නැතත් ඒක වෙනවා. නමුත් ඒක වඩා හොඳට කරගන්න පුළුවන් මවවරු තමන්ගේ එන්නත අනිවාර්යෙන් ගිහිල්ලා ලබා ගන්න ඕනේ. මොකද දැනට තියෙන දත්ත අනුව සහ ලංකාවේ ලබා දුන්න එන්නත් වල බැලුවහම මවට කිසිම හානියක් වෙලා නැහැ අපි දන්න තරමට. ඒතකොට සමහර අය එක එක තැන් වලින් අහගත්ත කිසිම පදනමක් නැති දේවල් නිසා සමහරලාට මේ එන්නත ලබා ගැනීම ප්‍රමාද කරනවා සහ නවත්තනවා. ඒක මං හිතන්නේ ඒක මොකද වෛද්‍යවරු හරියාකාරව ඒක බලලා එතකොට ඕනම එන්නතක් මේ අනුමත කරන්නේ ACCD කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන විශේෂඥ කමිටුවක. ඒකේ සාමාන්‍ය සමාජික 20ක් විතර ඉන්නවා. ඒ ඔක්කොගේම බලලා තමයි මේවා අනුමත කරන්නේ. ඉතින් මේවා ආවට ගියාට අනුමත කරන්නේ නැහැ. අනිත් එක අපේ රටේ විතර නෙමෙයි ලෝකෙම දැන් දෙනවා. දැනට අපි ලැබිලා තියෙන දත්ත අනුව ඒකෙන් හානියක් නැහැ. ඉතින් හුඟක් වෙලාවට වෙන්න ඕනේ දරුවෙකුට මවගෙන් ඇති වුණා වුණත් කිරි දෙන වයසේ දරුවෙක් ඉන්නවා නම් ඒ දේ දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් දැනට අපි දන්න විදිහට මවගෙන් ඍජුව ගර්භණී සමයේදී දරුවාට ඇති වූ කොවිඩ් තත්ත්වය ඇති වුණා නම් ඒකෙන් එන සංජානනීය ආබාධ මොනවද කියලා ඇත්තටම අපිට දැනට තාම පෙන්වුම් කරලා නැහැ. ඉතින් එනවා නම් මං හිතේ දැනට පේන විදිහට ඉතාමත්ම අඩුයි. නමුත් ඒක වඩා සාර්ථක කරගන්න පුළුවන් ගර්භිණී මව්වරු ගිහිල්ලා Tamanට නියමිත ඒ එන්නත ලබා ගැනීම තුලින්. දැන් මහාචාර්යතුමනි සාමාන්‍යයෙන් දැන් දරුවාව ඒ කියන්නේ ස්වභාවිකවම දරුවාගේ ප්‍රතිශක්තිකරණය සමහරට වැඩිහිටියාට සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද මේ රෝගීට මුහුණ දීමේදී? ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොහොමත් ඇත්තටම දරුවන්ගේ යම් ප්‍රමාණයකට තීව්‍ර වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම රෝගවලට අලුතෙන් මුහුණ දෙන්න තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ පද්ධති ටිකක් වඩා ක්‍රියාකාරී තත්වයක තමයි තියෙන්නේ වැඩිහිටියන්ට වඩා. ඒ නිසා ඒකත් සහ අනිත් හේතුන් නිසා විශේෂම තරුණ භාවයේ අඩු වයස් භාවයේ නිසා ඒගොල්ලන්ට සමහර රෝග තත්ත්වවලට මුහුණ දීමේ හැකියාව වැඩිහිටියන්ට වඩා ඉතාමත් ඉහළ තත්වයක තියෙනවා. දැන් මේ සියල්ල ගත්තාම ඒ කියන්නේ අවසානයේදී උපකල්පන වලින් එහාට ගියොත් දත්ත වලින් කතා කරොත්
දරුවන්ගේ අවදානම අඩුයි කියන එක සහ දරුවන්ට තියෙන අවදානම අඩුයි කියන එක පිළිබඳව අපිට නම් පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ රෝගී වින්දිතයා එහෙම නැත්නම් ආසාදිතයා පමණක් නෙවෙයි වාහකයා වන්නේත් මිනිස්සෙක් නිසාම. අර දරුවන්ට මේ සම්බන්ධයේ තියෙන දැනුමත්භාවය වැඩිහිටියන් වගේ දරුවන්ව තේරුම් කරන්න බෑ, බය කරන්න බෑ මේවත් එක්ක දරුවන් හරහා මේ රෝගය තවදුරටත් පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩිවීමක් එහෙම වෙයිද ඔය පාසල් එහෙම ඉස්සරහට ඇරිය. ඔව් මං හිතන්නේ මං ඔය ඉතිස්සලා කැලලකට එන්න ඕනේ. දැන් ඇත්තටම දෙමෝපියෝ මේ එන්නත ලබා ගත්ත හින්දා හුඟක් වෙලාට ඒගොල්ලන්ගේ තියෙනවා විශ්වාසයක් දැන් අපිට එන්නත තියෙනවා අපි ආරක්ෂිතයි කියලා. ඔව් අපි ආරක්ෂිතයි. නමුත් මේ ඉන්නත මාර්ගයෙන් වාහකභාවය නැති කරන්නවත් නැහැ. ඉතින් යම් ප්‍රමාණයකට අඩුවක් වෙන්න පුළුවන් මොකද වෛරසය අපේ ඇඟේ තුලේ අනිත් අයට වඩා අඩුවෙන් ඉක්මනට විනාශ වෙන නිසා. නමුත් යම් කිසි දින ප්‍රමාණයකට අපිට හැකියාව තියෙනවා එන්නත ලබා ගත්තා වුණත් අපේ නාසයේ තියෙන ඒ ශ්‍රාවයන් තුලින් අපිට වෙන කෙනෙකුට මේක පහසුවෙන්. ඉතින් එන්නත ලබාගෙන අපි වැඩිහිටියෝ වැඩට ගිහිල්ලා එළියට ගිහිල්ලා ආවට පස්සේ හුඟක් වෙලාට මට එන්නත තියෙන මම එච්චර ලොකුවට සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ කියලා මුව ආවරණ ගලවලා ගෙදර ඉන්නවා පිරිසිදු වෙන්නේ නැතුව. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි වැඩිහිටියෝ ගෙදර ආවට පස්සේ එළියට ගිහිල්ලා ඉතා හොඳින් පිරිසිදු වෙලා ඒ වගේම අපේ ඇඳුම් ඔක්කොම මාරු කරලා මොකද ඇඳුම් වල මේක තියෙන්න පුළුවන් පැය ගානකට. ඒකට අපි ඇඳුම් වෙනම මාරු කරලා ඒව වෙනම හොදන්න දාලා තමයි හොඳින් පිරිසිදු වෙලා තමයි ගේ ඇතුළට සහ ගෙදර ඉන්න අනිත් පැත්තේ ආශ්‍රය කරන්න ඕනේ. ඒක එකක්. අනිත් පැත්තෙන් තමයි ඔබ අහුවා කොහොමද මේ පාසල් දරුවන්ගේ ඕන කෙනෙක්ගෙන් හැදෙන්න පුළුවන්. නමුත් පාසල් දරුවෝ නිසා මේක වැඩිපුර හැදෙනවා කියලා කොහෙවත් පෙන්නලා නැහැ. විශේෂයෙන්ම ඊටම ඈතකදී යුනිසෙෆ් ආයතනයෙන් මේ දැන්ට තියෙන දත් ඔක්කොම සමාලෝචනය කරලා වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. පාසල් දරුවෝ හරියාකාරව තමන්ගේ පුරුදු පාසල් දරුවෝ විතර හැමෝම තමන්ගේ සෞඛ්‍ය පුරුදු ටික හරියාකාරව අනුගමනය කරනවා නම් සමාජයෙන් පැතිරෙනවට වඩා වැඩි අවදානමක් දරුවන්ගෙන් පැතිරෙන්නේ නැහැ කියන එක ඒගොල්ලෝ බොහොම පැහැදිලිව අවධාරණය කරලා තිනවා. ඒකට හොඳ ආකාරවම මේ දත්ත තියෙනවා. ඒක බොහොම පැහැදිලි. දරුවෝ නිසා දරුවන්ගෙන් වැඩිපුර යන්නේ. නමුත් අනිත් පැත්තට පාසලට එන වැඩිහිටියන්ගෙන් ඒ කියන්නේ ගුරුවරුන්ගෙන් සහ අනිත් කාර්ය මණ්ඩලයෙන් මේක එන්න පුළුවන්. ඉතින් ඒක අවම කරගන්න සහ යම් ප්‍රමාණයකට අවදානම වැඩිහිටියන්ට පාසල් වල. ඒතකොට ඒගොල්ලෝ දැන් අපේ රටේ අපි 100ක් මෙන්නත් කරගන්න පුළුවන් නේ. ඒතකොට පාසලේ වුණාම ගුරුවරු පමණක් නෙමෙයි අධ්‍යාපන අනධිකාරී මණ්ඩලයක් අපි එන්නත් කළොත් එහෙම කළා ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ ටිකත් එන්නත් කළා. දරුවෝ එන්නත් නොකර වුණත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවන්ව පාසල් පටන් ගන්න එක තමයි තමත් වැදගත් වෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කරනවා මම මේ කියන කාරණාව පරස්පරයක් නම් පැහැදිලි කරන්න. ඒ කියන්නේ දරුවන් නිසා මේ රෝගය ව්‍යාප්ත වීමක් පිළිබඳව එහෙම බරපතල තත්ත්වයක් නැහැ කියලා දැනට. හැබැයි එහෙම නොවෙන්න හේතුව වෙන්නේ මේ රෝගය පිළිබඳව පළමු දෙවන ඉඟි ලැබෙනකොටම තම ඉක්මනින් පාසල් වසා දැමීම සහ දරුවන්ව ඒ ව්‍යාප්ත වෙන්න පුළුවන් පරිසරයෙන් ඉවත් කිරීම නිසා නේද? දරුවෝ ඒ පරිසරය තුල හිටියේ නැහෙනි. හිටියානම් මේක දරුවන්ට ඉතාම බරපතල තත්ත්වයක් වෙයි නේද? ඒකෙන් තමයි මම කිව්වේ ඇත්තටම හිටිය ඉස්කෝලවල තමයි මේ දත්ත තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ඇමරිකාවේ ඒ වගේ රටවල. ඒ වගේ රටවල පෙන්වලා දීලා තියෙනවා. පාසල් විවෘත කිරීම තුලින් මේ අවදානම වැඩි මට්ටමකට ගේන්නේ නැහැ කියන එක. ඉතින් ඒකම මම පැහැදිලි කළේ. නමුත් අනිවාර්යයෙන්ම අපි සෞඛ්‍ය පුරුදු ටික මේ පවත්වාගෙන යා යුතුමයි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මාස්කයක් වන්න ඕනේ. එහෙම නැත්නම් ඊට ඉස්සරහෙන් මුව ආවරණය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි පුළුවන් තරම් පන්ති කාමරයකින් ගාන අවම කරන්නේ කොහොමද කියන එක බලන්න දුරස්ථභාවය පවත්වාගෙන යන්න. එතකොට අනිත් දේ තමයි එකට එකතු වෙලා මේ ආහාර අනුභව කිරීම. එතකොට ඒක පුළුවන් තරම් විසිරීලා කරන්න පුළුවන් නම් තමන් ගේන ආහාරය තමන් කාලා ඒ විදිහටම ගෙදර අරන් යන්න පුළුවන් නම් ඊටු ටික ඒ වගේ අනුගමනය කරනවා නම් මේක ඊටාත්ම සාර්ථක. මොකද අනිත් පැත්තෙන් වෙන ලොකුම දේ තමයි දරුවන්ගේ මානසිකත්වය ඊටාත්ම ඉහළ මට්ටමකට ගේනවා. ඒතකොට මේ මානසිකත්වය ඉහළ මට්ටමට ගේම තුලින්
තමන්ගේ ශරීරය තුළ තියෙන ශක්තිය තව වැඩි වෙනවා. ඒතකොට ඒ තුලින් ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ස්ට්‍රෙස් වලට වැඩි ඇතිවන ඇතම් හෝමෝන වලින් තමන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය අඩු කිරීම. ඉතින් ඒක සමහරවිට එක හේතුවක් වෙන්න පුළුවන්. වැඩිහිටියන්ටත් මොකද අපි දන්නා වැඩිහිටියෝ වඩා අධික පීඩන තත්ත්වයක ඉන්නේ. දරුවන්ට ඒක එච්චර බලපාන්නේ නැහැ. ඒතකොට ඒ කාරණා තුලිනුත් දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉහළ වෙලා මේ රෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අනිත් රෝග වලට එහෙමයි. දරුවන් සම්බන්ධයෙන් එන්නත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් ලෝකයේ හඳුනගෙන තියෙනවද පැහැදිලිවම? ඔව් ලෝකයේ ඇත්තටම හඳුනාගෙන තියෙනවා පැහැදිලිවම. නමුත් ඒකේ දැනට තියෙන දත්ත ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරලා තින්නේ එක් එන්නතක් පමණයි. ඒ එන්නතත් සමහර හුඟක් රටවල් ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය වගේ රටවල් උනත් අඩු වයස්වල ළමයින්ට, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 12න් එහාට විතරයි දැනට තියෙන්නේ එන්නතක් අනුමැතිය යම් ප්‍රමාණයකට. ඒ වයස්වලත් යම්කිසි සංකූලතා තියෙන නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙන දරුවන්ට තමයි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛත්වය දෙන්න කියන්නේ. මොකද එමෙන්න රෝගී තත්ත්වයක්, මොකද අපි දන්නවා මේ එන්නත් ඔක්කොම අලුත් එන්නත්. තාම වැඩි කාලයක් නැහැ. ඔක්කොම වැඩි වයසම එන්නතට අවුරුදු දෙකක් නැහැනේ තාම. ඒතකොට මේවා දීර්ඝකාලීන සංකූලතා මොනවද? සමහර එන්නත් වල තාක්ෂණය අලුත්ම තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. ඒතකොට මේ තාක්ෂණය නිසා දීර්ඝකාලීනව ඇතිවන ගැටලු මොනවද කියන එක අපි හරියාකාරව දන්නේ නැහැ. අපි සුපුරුදු පරිදි හැදෙන එන්නත් වලට වඩා කොහොමද? ඒතකොට සමහර එන්නත් තාම පර්යේෂණ මට්ටමේ ළමයින් අතර තියෙන්නේ. ඒතකොට ඒවට අවශ්‍ය දත්ත, මොකද අපි දන්නවා මේ එන්නත් ආව ගමන් පාවිච්චි කළේ ප්‍රධාන වශයෙන් වැඩිහිටි කාණ්ඩ වලට. ඒතකොට මොකද මේ එන්නත් වලින් ප්‍රධාන වශයෙන්ම රෝග පාලනයක් කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රධාන වශයෙන්ම ඒ එක පුද්ගලයාගේ රෝග ඇති වෙනවා නම් ඇතිවීම යම් ප්‍රමාණයකට අඩු කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්ම රෝගේ තීව්‍රතාවය, රෝග ලක්ෂණ වල අඩුපාවය. ඒතකොට ඉස්පිරිතාලේ ඉන්න ඕන පුද්ගලයා ගෙදර ඉඳලා බලා ගන්න පුළුවන්. ඊළඟට ඉස්පිරිතාලේ යන පුද්ගලයාගේ සංකූලතා අඩු කරලා ICU එකට යන පුද්ගලයා වාට්ටුවේ බලා ගන්න පුළුවන්. හරි. එතකොට සංකූලතාවලින් ජීවිතක්ෂයට පත් වෙන පුද්ගලයා අඩු කරලා ඒ පුද්ගලයා ICU එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේ මට්ටම් පල්ලෙහාට ගෙනල්ලා සෞඛ්‍ය පද්ධතියට තියෙන මේ අසීමිත පීඩනය අඩු කර ගැනීම තමයි ප්‍රධානම අරමුණ. එතකොට එතනින් ලොකු වාසියක් තියෙන වැඩිහිටියන්ට ලබා දීම තුලින්. නමුත් මම කිව්වා වගේ දරුවන්ට හැදෙන රෝගී තත්ත්වයක් මේ රටේ ලෝකෙම දැකලා තියෙන ඉතා අඩු තීව්‍රතාවයකින්. ඒතර සමහර රෝගී තත්ත්වය සංකූලතා පහු වෙනවා. ඒ කියන්නේ කොවිඩ් රෝගයේ සම්පූර්ණතා පහු වෙනවා සමහරලාට. ඒක පස්සේ කතා කරමු. ඒවා වළක්වන්න පුළුවන්කමකුත් නැහැ මේ එන්නතට. ඒතකොට සමහර රටවල් වල තර්කය වෙලා තියෙන්නේ එන්නත දීම තුළින් ලැබෙන වාසිය සහ එන්නත නොදීම තුළින් ඇතිවන හානියත් අතර සංසන්දනාත්මක බැලුවහම නිරෝගී දරුවෙකුට ලොකුද කියන එක තාම පිළිබඳ දත්ත තාම අධ්‍යයනය කරමින් ඉන්නේ. ඒ කියන්නේ දීම නිසා සිදුවෙන්න පුළුවන් හානියක් තියනවාද? නොදීම නිසා සිදුවෙන හානියට ඒක වඩා ඒ දෙක අතර බැලුවම ඒ කියන්නේ දීම නිසා වාසිය සහ නොදීම නිසා ඇතිවන හානියත් අතර තුලනාත්මකව බැලුවහම කෝකද වඩා වාසි කියන එක තාම අධ්‍යයනය කරමින් සිටින්නේ. ලෝකේ තාම ඉන්නේ පරීක්ෂණ මට්ටම කිව්වොත් අනිවාර්යයෙන්ම. දැන් කාලේ ගත වෙමින් යනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපි සාමාන්‍ය විදිහට කල්පනා කරොත් අපි ඉස්සම ජීවිතය බේර ගන්න අවශ්‍ය නිසා සහ දරුවන් බේර ගන්න ඕන නිසා පාසල් පද්ධතිය යම් ප්‍රමාණයකට අක්‍රිය කරලා නෙමෙයි, නමුත් ටිකක් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයකට ගිහිල්ලා වෙන ක්‍රමයකට අපි ඉගෙන ගන්න. හැබැයි මේ තුල දරුවන්ට අහිමි වෙන දේවලුත් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය පමණක් මූලික කරගෙන අපි කතා කරාට එතනින් එහාට ගියාම අපිට ඉස්කෝලේ කලාවුල නැහැ, ක්‍රීඩාවුල නැහැ, සාහිත්‍ය දිනේ නැහැ, දරුවන්ට නායකත්වයේ පුහුණු වෙන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරිලා තියෙන්නේ. ඒකට මේවා යලි යථා තත්වයට ගන්න දැන් අවුරුද්දක් හමාරක් තිස්සේ වැසුණු පාසල් නැවත අරුණොත් ඉස්සරහට අපි මානසිකව මේකට සූදානම්ද දැන්? මම හිතන්නේ අපි අරුණොත් කියන එක නෙමෙයි, අරින්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. අපි ධනාත්මකව යන්න ඕනේ මම හිතන්නේ. එතකොට ඒ සඳහා මම හිතන්නේ අපි දැන් මේ ඉඳලම ලෑස්ති වෙන්න ඕනේ. මම දන්න තරමට දැන්ටම සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකට මේ අධිතාල ප්‍රදාන. මොකද ඇත්තටම ගිය මාර්තු වල ඒ කාලේ අරින වෙලාවෙත් අපි
මාර්ගෝපදේශ විශාල ප්‍රමාණයක් හදලා ඔක්කොම හදලා තියෙන හැම මට්ටමකට ඒ කියන්නේ පාසලේ ප්‍රවාහනය, එතකොට පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පාසල් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් කොහොමද කරන්න කියලා ඔක්කොම තියෙනවා. ඇත්තටම ඒ ඔක්කොම හදලා තියෙන්නේ. ඒවා දැන් ක්‍රියාවට නංවල ආපහු පොඩ්ඩක් දූවිලි ගහලා දාලා එළියට අරගෙන ලෑස්ති වෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම වැඩිහිටියෝ දැන් මානසිකත්වය හදා ගන්න ඕනේ අපි පාසල් අරින්න ඕනේ කියන එක. මොකද ඔබතුමා කිව්වා වගේ මේ පාසල් වැසා තිබීම තුලින් දරුවන්ට වෙන හානිය කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. ඒකේ ඇත්තම තක්සේරුවක් අද ගන්න බෑ. තව අවුරුදු 4-5ක් යනකොට කොහොමද කියන එක තමයි අපිට හිතා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ධනාත්මකව බලලා පාසල් විවෘත කිරීම සඳහා විවිධ මට්ටම් වලින් අපි සැරසෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ 100%ක් දරුවන්ට එන්නත දෙන එක අවශ්‍යයි කියලා පාසල් විවෘත කිරීම සඳහා. මොකද ඒකට හේතුව දැන් මම අර කිව්වා වගේ යුනිසෙෆ් මේ වර්තාවේ බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. හරියාකාරව සෞඛ්‍ය මාර්ග උපදේශ පවත්වා ගත්තොත් දරුවන්ටවත් වැඩිහිටියන්ටවත් අනිසි පීඩනයක් සහ අනාරක්ෂිත භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අනිවාර්යයෙන් මොකද දරුවන්ට මානසික වශයෙන් සහ කායික වශයෙන් විශේෂයෙන්ම බාලාංශ පන්තිවල සහ පෙර පාසල්වල දරුවන්ට ඔවුන් ඇත්තටම ඉස්කෝලේ යන්නේ අලුත් සමාජයක්. අනිත් ද්විතීක පන්තිවල වුණත් දරුවන්ට තියෙන අලුත් සමාජයක් එතන. ඒගොල්ලන්ගේ සමාජය සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ට තියෙන අවස්ථා කිව්වා වගේ මේ අලුත් උල්ලෙලක් මොකක් හරි සංවිධානය කිරීම. කට්ටිය එකතු වෙලා කොහොමද නායකත්ව පුහුණුවක්, කොහොමද කණ්ඩායම් හැංගීමකින් වැඩ කරන්නේ. ඒක මුකුත් නැහැ. විශේෂයෙන් මේක දරුවෙක් දෙන්නෙක් ඉන්න ගෙවල් වල මේ කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. එතකොට මේ බෙදා හදා ගැනීමේ හැකියාවන්, දරා ගැනීමේ හැකියාවන් මේ ඔක්කොම උගන්වනවා. Zoom තාක්ෂණය හොය මේ මාර්ගස්ත අධ්‍යාපන ක්‍රමය කලින් කරන්න පුළුවන් එකම දේ එක පැත්තකට අධ්‍යාපනය ලබා දීම පමණයි. නමුත් ඇත්තටම මේක දරුවට තේරුම් ගියාද? දරුවාගේ අපි දන්නවා දැන් අපි උගන්වනකොට අපිට පේනවා අපි පාසල් අධ්‍යාපනය කොහොමද දැන් මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනකොට මට පේනවා කොහොමද මම මේ Zoom එකෙන් මොකද්ද කරන්න කියන එක. ඇති ඒකේ තෘප්තියක් නෑ එක පැත්තකින්. අනිත් එක දරුවා මේට කොහොමද මේක ග්‍රහණය වෙන්නේ? මං කියන දේ අවබෝධ වුණාද? මුකුත් තවරමක් නෑ. ඉතින් අධ්‍යාපනය කියන්නේ එක පැත්තකට දෙන එකක් නෙමෙයිනේ. ඒක දෙපැත්තටම යන්න ඕනේ. විශේෂයෙන්ම මේ ප්‍රාථමික සහ ද්විතීක පන්තිවල. ඒකට ඒක ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඇත්තටම හැකිතාක් ඉක්මනින් මේ පාසල් මොකද අපි දන්නවා ලංකාවේ 10150කට ආසන්න පාසල් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 76ක් විතර පාසල් වල 500ට අඩු පාසල් තියෙනවා. ඒතොර ඒව අනිත් එක විශේෂයෙන්ම ඒව ඉඩකඩ තියෙන මේ තදබද තියෙන නගරාසන්න පාසල් වගේ නෙමෙයි. ඒතොර ඒවට ගහක් යට හරි පිට්ටනියක හරි යම් ප්‍රමාණයකට ඉවන්නන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි ප්‍රමාණයක තදබදයක් තියෙනවා නම් මම යෝජනා කරන්නේ පන්තියෙන් භාගයක් පන්තියට ගෙනල්ලා ඒ වෙලාවෙම Zoom තාක්ෂණය ඔස්සේ අනිත් කට්ටියටවත් උගන්වන්න. එතකොට භාගයක් ඉගෙන ගන්නවා පන්තියේ. එතකොට යාළුවෝ ටික හම්බ වෙනවා. අඩුම ගන්න Zoom එක හරහා යාළුවෝ ටිකේ කට්ටියට හම්බ වෙනවා. එතකොට ඒ තුලින් මානසිකත්වය වැඩි වර්ධනය. මොකද අපි බලන්න ඕනේ අධ්‍යාපනය කියන්නේ දැනුම විතරක් නෙමෙයි. කරුණු කාරණා පමණක් නෙමෙයි. අනිත් මානසික වර්ධනය ඇති කරන්නේ කොහොමද කියන්නේ. ඒතකොට ඒ සඳහා මම හිතන්නේ හැකියක්මනේ ඒක කරන්න ඕන. නමුත් අනිත් පැත්තෙන් ඇති වෙන යම් යම් ගැටලු තමයි විශේෂයෙන් ප්‍රවාහන ප්‍රශ්න. ඒතකොට ප්‍රවාහන ප්‍රශ්න වලටත් ඇත්තටම අපේ ක්‍රමවේදයක් තිබුණා. අපේ තිබුණා මේ පාසල් බස් සේවාවක් රංගම විසින් පවත්වාගෙන. මම හිතන්නේ ඒ සේවාව නැවත වරක් පණ ගන්නවලා ඒක ගත්තොත් මම හිතන්නේ ඒක දෙමව්පියන්ට ලොකු රුකුලක් වෙනවා. ඒ කියන්නේ ආරක්ෂාවතින් දරුවන්ට හොඳයි. ඊළඟට පොදු ප්‍රවාහන සේවයක් තුලින් දරුවන් වඩා කාර්යක්ෂම වෙනවා. මොකද ඔවුන්ගේ ගේ ඇතුළට ගේ ගාවට එන්නේ නැහැ වාහනේ. ඒගොල්ලන්ට යන්න ඕනේ. එතකොට යම් ප්‍රමාණයක ව්‍යායාමයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සමාජය ආපහු ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම බස් එකක දුරස්ථභාවය පවත්වාගෙන යන්න පුළුවන් වෙනත් වාහනයකට වඩා. ඉතින් පුද්ගලික වාහනයක් නැත්තම් මේ වගේ දේවල් ඇති කරන එක තමයි මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙන්නේ. අපි හොඳම දේ දරුවන්ට දෙන්නනේ සාකච්ඡා කරන්නේ. එහෙමනම් මම හිතනවා අපි ලයිස්තුගත කරොත් ඉස්සෙල්ලාම වුන්ට අපි නිරෝගීමත් ජීවිතයක් දෙන්න ඕන එක පළමු කාරණාව. ඒ තමයි අපි වුන්ට දෙන්න පුළුවන් හොඳම දේ. හැබැයි ඒකට පමණක් දෙන්නේ සමහර විට අධ්‍යාපනය කියන එක.
අධ්‍යාපනය නොදී දරුවන්ට වෙන හොඳම දේ මොනවද වුණත් වැඩක් නැහැ කියන යථාර්ථයත් අපි තේරුම් ගනිමින් සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. මේ විරාමයෙන් පස්සේ අපි නැවතත් කතා බහ කරනවා. මේ දිනවල නිවසේ සිටින ඔබේ දරුවාට දිය හැකි හොඳම තෑග්ග ඔබේ නිවසටම. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ අඛණ්ඩව වසර 10ක ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණය ලද එකම සහ ප්‍රථම වැඩසටහන. මට මේකට උත්තරේ දන්නවා. සිරස ලක්ෂපති වැඩසටහන ඇසුරින් සංග්‍රහිත ෆයිනල් ආන්සර් මුද්‍රිත ප්‍රශ්නෝත්තර සංග්‍රහය ඔබේ දරුවාටත් තෑගි කරන්න. FA හිස්තැනක් ඔබේ නම ලිපිනය සහ දිස්ත්‍රික්කය සඳහන් කර 7788ට SMS කරන්න. පොතක මිල රුපියල් 950යි. අද ජාතික මෙහෙවරේ අපේ ආරාධිතයා ඍජු ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා. දැන් මහාචාර්යතුමා සමග කතා බහ කරමින් ඉන්න අතරතුර අපිට තේරෙනවා ඇති අපි මේ කතාව සහයි දත්ත සහ හරයන් මතු කරමින් අපිට පැහැදිලි කරමින් සිටින කාරණාව. ඒ කියන්නේ දරුවන් නිවෙස් තුළම ලඝු කිරීමට අපි මානසික සූදානම් නොවිය යුතුයි. තවදුරටත් ඒකට අවශ්‍ය භෞතික පරිසරය අපි විසින් විෂයාකාරයෙන් නිර්මාණය කරගත යුතුයි. මානසිකවත් ඒකට අපිට කරන්න සිද්ධ වෙනවා. ඔය අතරතුර මේ පවතින තත්ත්වය සහ එහි තියෙන අවදානම සරලව තකන්නත් බෑනේ. ඒ නිසා මම කැමතියි ඔබතුමාගේ විශේෂයෙන්ම නැවත මේ සාකච්ඡාවට එන්න. දැන් දරුවෙකුට රෝගය හැදුනොත් ගෙදරදී අපි ඒ දරුවා බලාගන්නේ කොහොමද? පරිස්සම් කරන්නේ කොහොමද? මේක ඊටාම සරල ප්‍රශ්නයක් විදිහට කෙනෙකුට හැඟෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනානේ ප්‍රශ්නේ බරපතලකම දන්නේ. කොහොමද එහෙම දරුවෙක් අපි බලා ගන්න ඕන? ඔව් මම හිතන්නේ ඉස්සල්ලාම දේ තමයි දෙමෝපියෝ වැඩිහිටියෝ කලබල වෙන්න හොඳ නැහැ. මොකද දැන් දන්නවා අපි කොරෝනා කියන්නේ මාරාන්තික නෙමෙයි. ඒ අවබෝධයෙන් ඒ මානසිකත්වයෙන් අපි මම හිතන්නේ දරුවෙක් බලා ගන්න. අපි මීට වඩා දරුණෝ ඩෙන්ගු රෝගයේ 2017 විශාල වසංගතයක් අපි බලාගත්තා. ඒතකොට ඕනෑම රෝගී තත්ත්වයක් බොහොම සරල විදිහට ඉවර වෙන්නත් පුළුවන්. අපේ නොසලිකිලිමත් භාවය නිසා බොහොම ලොකු සංකීර්ණ තත්ත්වයකට පත් කරගන්නත් පුළුවන්. ඒක නමුත් එකම වෛරසය වෙන්න පුළුවන් මේ අවස්ථා දෙකේදීම අපිට බලපෑවි. ඉතින් මේ ඩෙල්ටා වේරියන්ට් හරි වෙනත් නමකින් හරි වෙනත් ග්‍රීක අකුරකින් එන වේරියන්ට් කියලා අපි ගොඩක් කලබල වෙන්න හොඳ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ කොහොමද අපි රෝගය වළක්වා ගන්න උත්සාහයක් ගන්න ඕනේ. නමුත් රෝගය වළක්වනවා කියලා අනිවාර්යෙන් 100%ක් අපිට ආරක්ෂා වෙන්න බෑ. ඉතින් යම් කොහෙන් හරි මේක එන්න පුළුවන්. එතකොට ඊළඟට අපි රෝගය වළක්වා ගැනීම සඳහා මොකද්ද කලේ කියන එකට අමතරව ඊට පස්සේ රෝගය ඇති වුණොත් මොකද කරන්නේ? ඒතකොට මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වුණොත් අපි අනිවාර්යයෙන්ම වැදගත්ම දේ තමයි විවේක ගැනීම. ඒතකොට ඕනෑම ඔන රෝගී තත්ත්වයක් ආවොත් අනවශ්‍ය විදිහට වෙහෙසකාරී විදිහට ඉන්නේ නැතුව පුළුවන් තරම් විදිහට ආකාරයට දරුවාව විවේකයෙන් තියලා දරුවාට විශේෂයෙන්ම සමහරවිට මේ වගේ රෝගී තත්ත්වයන් වලදී දරුවෝ ආහාර ගන්නෙ නැහැ. එතකොට නමුත් දරුවන් විතරමත් වැදගත් දේ තමයි පානය කරන දේවල් ලබා දීලා දරුවාව හොඳ සජලනීය තත්ත්වයක පවත්වාගෙන. තාමත් මේක වැදගත්. එතකොට වෙනත් මේ පැරසිටමෝල් වගේ වර්ගයේ ඖෂධයක් නිවැරදි මාත්‍රාවෙන් දීලා උණු අඩු කරගන්නවා. ඊළඟට තමන්ගේ පවුලේ වෛද්‍යවරයා තුර සහ සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒතොර ඒ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක අනිත් එක හුඟක් වෙලාට වෙන දේ තමයි කොරෝනා නොවන රෝග නිසා වුණත් මේ කාලයේදී රෝහලකට යන්න ලොකු බයක් තියෙනවා. මම හිතන්නේ ඒ බය ඇති කරගන්න හොඳ නැහැ. මොකද ඒ නිසා සමහරලාට වෙනත් රෝගී තත්ත්වයක් නිසා අනිස අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රෝහලකට තමන් ආරක්ෂාව කරගෙන ගියා නම් රෝහලකින් ඇත්තටම එහෙම රෝග බෝ වෙන්නේ නැහැ. මොකද දැන් අපි ළමා රෝහල ගත්තත් අපි සාමාන්‍ය වාට්ටු හැම එකකටම ළමයා වාට්ටුවට ගන්න ඉස්සෙල්ලා ඔවුන්ගේ රැපිඩ් ඇන්ටිජන් එකක් කරලා ඔහු සහ දරුවාගේ එක්ක ඉන්නේ කවුද වැඩිහිටියත් එක්ක ඒ දෙකම කරලා තමයි දරුවන්ව තෝරලා ගන්න. ඒත් එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒ
රෝගී තත්ත්වය ඇති වෙලා තිනවා නම් අපි වෙනම වාට්ටුවට තමයි ඒගොල්ලන්ව දාන්නේ. ඒ නිසා මේ හැමෝම එකට ඉන්නේ නැහැ. ඉතින් OPD එකට ආවුණත් Taman දුරස්ථභාවය පවත්වාගෙන Taman දරුවව ආරක්ෂා කරගෙන හිටියොත් ඉතින් මගේ උපදේශය තමයි රෝගී තත්ත්වයේ දෙමෝපියන්ට තේරෙනවා දැන් දරුවා මලානිකයි. හරියාකාරව කැම ගන්නෙ නැහැ. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා. ඒ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ගෙදර බල ඉන්න නැතු ඉක්මනට රෝහලකට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකාර ගැනීම තුලින් දරුවාව බලා ගන්න පුළුවන් විශාල සංකූලතා ඇති වෙන්නේ ඉස්සෙල්ලා. ඒතකොට ඒ දෙක තමයි මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒතකොට ඔය අතරතුරේ මම ආරක්ෂා වෙන එක ගැන පොඩ්ඩක් තව පැහැදිලි කළොත් මොකද ඒක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම සෞඛ්‍ය පුරුදු ටික පවත්වාගෙන යන්න ඕනේ. ඒක අපි හොඳ ආකාරව දැන් දන්නවනේ අත් හොදලා මේ දුරස්ථභාවය පවත්වලා පිරිසිදුලා ඒව ඊළඟට අපි මේ අනිත් දේ ප්‍රධාන දේ තමයි ආහාරය සහ විවේකය. ඔය දෙක හරියට සමතුලිතව තියාගත්තොත් අපේ ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට අපි දැන් මොකද හුඟක් වෙලාට අර විටමින් එක මේ විටමින් එකෙන් මේක වළක්වන්න පුළුවන්ද කියලා අහනවනේ හුඟක් වෙලාට. නමුත් ඇත්තටම විටමින් ඌනතාවයක් නැත්නම් විටමින් ලබා දීලා තේරුමක් නැහැ. ඒකට විටමින් ඇත්තටම අපිට ලබා දෙන්නේ අපේ ආහාරවලින්. ඒතර අපි ආහාර හරියාකාරව ගත්තොත් ප්‍රමාණයට අපිට ඒ ප්‍රත්‍ය අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ වෙලා තියෙන හුඟක්ම දේ තමයි දරුවන්ගේ විවේකත්වය නැති වෙලා තියෙන්නේ. ඒකට හුඟක් වෙලාට වෙලා තියෙන දැන් දරුවෝ මේ වගේ මේ tira වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒතර tira වලට ඇබ්බැහි වීම තුලින් දරුවෝ හුඟක් වෙලාට රාත්‍රී කාලේ වෙනත් වැඩසටහන් ඒ කියන්නේ අධ්‍යාපනයෙන් ඔබට ගිය අන්තර්ජාලයේ සැරිසරලා අන්තර්ජාලයේ අතරමං වෙලා ලොකු ප්‍රශ්න වලට ඇති වෙලා තියෙනවා. ඒතකොට හුඟක් වෙලාට මේ දරුවෝ නිදාගන්නේ රෑ වෙලා. ඇහැරෙන්නේ සමහරලාට උදේ 9ට 10ට. ඒතකොට උදේ ආහාර වේලක් සමහරලාට දරුවට ගන්නෙ නැහැ. කෙලින්ම දවල්ට ගන්නත් බෑ අතරමැදි ආහාර වෙන. ඒතකොට සමහරලාට වෙන්නේ මේකෙන් ආහාර වේල් ගන්න අඩු වෙනවා. හරි. ඒතකොට ඊළඟට විශාල පැය ගාණක් වුන් නිරාහාර වෙනවා. 8ට විතර උදේ රාත්‍රී ආහාරය අරගෙන දවල් 10 විතර වෙනකන් උදේ ආහාරය නැහැ. ඒතකොට මේ වෑන් තමයි ශරීරය දුර්වල වෙන්නේ. ඉතින් මං හිතන්නේ දෙමව්පියන්ට වගකීමක් තියෙනවා. මොවුන්ට හරි දිනචරියාව ඇති කරන්න. ඔබතුමා හොඳම කාරණාවක් මතු කරන්නේ දැන් ඔබතුමා කියවනේ පාසල් විවෘත කළොත් නෙවෙයි කළ යුතුයි කියන තැන අපි කතා කරමු කියලා. අපි දැන් හිතමුකෝ හරි තව මාසෙකින් පාසල් විවෘත කරනවා. එතකොට අපි උපකල්පනයක් අපි හිතමු එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් ගෙදර තියෙන දොස්තරතර ඔබතුමා ඔය කීප එකනේ 80%ක් මොක තමයි තත්ත්වය ඊවල. දැන් මාසයක් ඇතුළත අතනට යන්න අපි සූදානම් වෙන්න ඕන කොහොමද? මම හිතන්නේ දැම්ම ඉඳලම පාසල පැවැත්වුවත් නැතත් මම හිතන්නේ අපේ දිනචරියාවේ අපි වෙනසක් කරගන්න ඕනේ කියලා. නෑ අද පාසල පවත්වන්නේ නැහැ ඒ නිසා 10ට හැරෙනවා. පාසල නැහැ පවත්වන දවස්වලට අපි පහමාට අවදි වෙනවා කියන එක නෙමෙයි. අපි ඒක හැමදාම තියාගන්න ඕනේ. ඒක දිගින් පවත්වාගෙන යන්න ඕනේ. ඒතකොට අපි ආහාරව ගන්න වේල් ගන්න ඒ විදිහටම පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ දැම්ම ඉඳලම දෙමව්පියෝ මේ දරුවන්ව ඒ පුරුද්දට ඇති කළොත් ඒක අදට හෙටට නෙමෙයි මුළු ජීවිතේටම මේක වැදගත් වෙන පුරුද්දක් වෙනවා. ඉතින් අනිත් එක පරිවේශනාත්මකව පෙන්වලා තියෙන දෙයක් තමයි බොහොම පැහැදිලිව ඒ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උනත් මේ මාර්ගෝපදේශ දෙක ලබා දීලා තියෙනවා කොහොමද මේ දිනචරියාව හදාගන්නේ කියන එක. කියන්නේ විශේෂයෙන්ම නිදා ගැනීමට ඉතාමත් වැදගත් තැනක් තියෙනවා. ඉස්සර අපි හිතුවේ කොයි වෙලාවෙ නිදාගත්තොත් හරි කියලානේ. එහෙම නෙමෙයි. වැඩිහිටියෙකුට උනත් රාත්‍රී 10ත් උදේ 4ත් අතර තමයි ඉතාමත්ම හොඳ නිදා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ. මොකද අපි ඇත්තටම පරිණාමය වෙලා තියෙන්නේ
ඉර බහගෙන යනකොට නිදා ගන්නත් ඉර නගිනකොට අවදි වෙන්නත් නේ. දැන් මේ විදුලි බුබුලු යෝවා හින්දානේ අපි සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට ශරීරවල වෙනස් වෙලා නැහැ නේ හැමම. ඉතින් යම් අවශ්‍යතාවයන් වලට රැකියාවල අවශ්‍යතාවය අනුව උක එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් හැමෝම ඉතින් විශේෂයෙන්ම මේ කාලේ දරුවොත් රාත්‍රියේ 10ට නිදාගෙන ඒ කියන්නේ ඒ කාලේ අහු වෙන විදියට. නමුත් අනිවාර්යයෙන්ම දරුවෙකුට පැය 8කට 10කට වඩා වැඩි ප්‍රමාණයක් දවසකට නිින්ද අවශ්‍යයි. වැඩිහිටියෙකුට සාමාන්‍ය දවසකට පැය 7ක් 9ක අවශ්‍යතාවයක් තියෙනවා කියන එක තමයි පෙන්වන්නේ. ඒතකොට ඒ ගේ හදාගෙන කොහෙන් හරි දැන් හුඟක් වෙලාට කියන අපෝ බය එළියට යන්න බෑ මොනවත් කරන්න බෑ ව්‍යායාමනේ. නමුත් ව්‍යායාම කරන්න ඕන හැටියට නිවස තුල හරි පොඩි ඉඩකඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. එක තැන දුවන්න උනත් නබකට ඉගෙනුවොත් කරන්න පුළුවන්. ස්කිපින් රෝප් එකක් කරන් ස්කිප් කරන්න ඉගෙනුවොත් කරන්න පුළුවන්. ව්‍යායාම කියන්නේ ඒකයි. ඒ ප්‍රමාණයෙන් කරලා මේ අනවශ්‍ය විදිහට තිරවලට හැබැයි වීම පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. අනිත් එක මම අධ්‍යාපන සපයන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය විදිහට විවිධ කාලවල වල අවස්ථාවන් වලදී මේ පන්ති පවත්වන්න නැතුව යම්කිසි කාලසටහනකට තමන්ගේ පාසල වේවා අතිරේක පන්ති වේවා කරනවා නම් තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද අපි දන්නා ඉස්කෝලේ පවත්වන කාලේ 7:00 අපි ඉස්කෝලේ යනවා. අතිරේක පන්ති 2-3 ඉඳලා වැඩි වුණොත් 7-8 වෙනකොට ඉවරයි. නමුත් අද පාන්දර 4:00 ඉඳලා පන්ති තියෙනවා. ඊළඟට රාත්‍රියේ 10-11 වෙනකම් පන්ති යනවා. ඉතින් මෙහෙම කළාම අපේ ඇඟවල්, මනසවල් විශේෂයෙන්ම වර්ධනය වන ඇඟ සහ මනස මේක කිසිම පිළිවෙලක් නැතුව යනවා. ඒතර හරි අපහසුතාවයක්. ඉතින් මං හිතන්නේ දැම්ම ඉඳලම ගෙවල් වල වුණත් මේ මානසිකත්වය ඇති කර ගන්න ඕනේ පාසල් විවෘත කරන්න. මොකද පාසල් විවෘත නොකිරීම තුලින් වෙන හානිය අපි කාටවත් ලේසියෙන් පේන්නේ නැහැ. ඒක හරියාකාරව බැලුවේ නැත්තම්. අපි හිතන්නේ හැම වෙලාවෙම කායිකව හරි මේක ආරක්ෂා. කායිකව යම්කිසි ප්‍රමාණයකට තියෙනවා අන්තරාවක්. නමුත් මේ අන්තරාව අපිට 95%ක්ම නැති කරගන්න පුළුවන්. මොකද මම පෙන්වන්නේ දත්ත වලින් මම කිව්වේ ඒකයි. ඒක බොහොම පැහැදිලිව පෙන්වලා තිනවා පාසල් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම තුලින් මේ රෝගය ව්‍යාප්තිය සඳහා ලොකු රුකුලක් වෙලා නැහැ. නමුත් ඒකෙන් දරුවාට ඇතිවන මානසික සුවතාවය සහ අධ්‍යාපනය සහ ඒ අනිත් කරුණු කායික වශයෙන් පාසලට ගිහිල්ලා දරුවෝ එකතු වෙලා සෙල්ලම් කිරීම තුලින් මොකද හුඟක් දරුවන්ට අද බැරි වෙලා තියෙනවා ගෙදර ඉන්නකොට. ඒ තුලින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ඊට වඩා ගොඩාක් වැඩි. ඉතින් ඒකට මම හිතන්නේ දැන් ඉඳලම දෙමව්පියොත් පාසල් කවදාරීද කියලා හිතන්නේ නැතුව තව සති දෙකකින් හරි සතියකින් හරි අතර මගේ මෙව්වා කන සතියක් දෙකක් තුලදී පාසල කියන්නේ රට විවෘත කළාද සතියක් යන්න ඉක්ම ඉස්සෙල්ලා පාසල් කොටස් වශයෙන් ඔක්කොම එකපාර අරින්න ඕනේ නැහැ. කොටස් වශයෙන් අරින්න පුළුවන්. වැඩ පිළිවෙල බොහොම පහසුයි මං කියවනේ. ගොඩක් ඉන්න පන්තියක වුණත් භාගයක් ගෙනල්ලා ඉතුරු භාගෙට ඒ වෙලාවෙම උගන්වන්න පුළුවන්. දැන් මොකද දැන් සූම් තාක්ෂණය යම් ප්‍රමාණයකට අපි හැඩ ගැහිලා තියෙනවානේ. එතකොට මේක මාරුවෙන් මාරුවට සතියක් හරි දවස් දෙකක් එක කට්ටිය ඇවිල්ලා ඊළඟට මාරු මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් අපිට. එතකොට ඒක තුලින් අනිත් එක අපි සෞඛ්‍ය පාඩමට ඉගන්වන දේ දැන් ප්‍රායෝගිකව යොදන්න තියෙන අවස්ථාව. ඒ ඔක්කොම කරන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. දැන් මේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගුරුවරු එහෙම මොන වගේ අදහසක ඉන්නවද කියලා ඔබතුමාට කියවීමක් තියෙනවා? මම ඇත්තටම හිතනවා ගුරුවරුත් දැන් යම් ප්‍රමාණයකට මම දන්නවා ප්‍රශ්න තියෙන හැමෝටම ගැටලු තියෙනවා. ඉතින් ඒ ගැටලු වලට අදාළ පාර්ශවයන් එකතු වෙලා මේ මොකද දැන් දරුවෝ මම දන්නවා මගේ අධ්‍යාපන කාලයේදී මේ හේතුන් නිසා නෙමෙයි ඒ කාලේදීත් වහලා මම අවුරුදු 4ක් විතර මගේ අධ්‍යාපන කටයුතු ඒ කියන්නේ මම පාසලෙන් එළියට ගිහලා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙලා ඉන්න කාලේ ඇතිවෙච්ච රටේ තිබිච්ච විවිධ කලබලකාරී තත්ත්වයන් නිසා අවුරුදු 4කට වඩා මට අධ්‍යාපනය නැතිව ගිහලා තියෙනවා. ඒතකොට මේ අධ්‍යාපනය නැතිව යනවා කියන්නේ මගේ සර්විස් එකේදී අවසාන අවුරුදු 4ක් තමයි නැතිව යන්නේ. මොකද මට එකපාරට පයින්න බෑනේ. එතකොට මම මේ ඉනිමගේ දිගට පොලිමේ යන්න එපා. ඒතර මට නැතිව යන්නේ හා කෙරෝලේ. ඉන්න තිබ්බ 4ක් නැති වෙනවා නේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම ඉතින් මගේ රිටයර්මන්ට් එකේ අන්තිම අවුරුදු 4 තමයි අලුයෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වයසටනේ රිටයර් වෙන්නේ. හරි. ඒතකොට ඒ හින්දා. ඒතකොට මට ඒක නිසා ශිෂ්‍යත්ව සමහරලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා මගේ වයස වැඩි නිසා. හරි. අන්තර්ජාතික ශිෂ්‍යත්ව. ඉතින් ඒ නිසා මම දන්නවා පාසල් වැසීම සහ
දරුවෙකුට ඇතිවන බලපෑම කොහොමද කියන එක. එතකොට විශේෂයෙන්ම ඒ කාලේ අපි ඇත්තටම යම් ප්‍රමාණයකට අධ්‍යාපනය කළා නමුත් පොලිමක් හිටිය නිසා. දැන් මේ දරුවන්ට පාසල් වහලා අධ්‍යාපනයකුත් නැහැ හරියාකාරව. ඒකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මං ඉල්ලා සිටින්නේ මේ අදාළ පාර්ශව පුළුවන් තරම් එකතු වෙන්න. මොකද මේකෙන් තව වෙන්නේ දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්නේ. කිසිම හැකියාවක් නැති. පාලකයන්වත් අනිත් කයවත් කාවත් තීරණය කරන්නේ නැති කොට්ටාසයක් මේකට අද මුහුණ දීලා තියෙනවා. මුකුත්ම කියලා ගන්න බැරි කට්ටියක්. ඉතින් මං හිතන්නේ යම් ප්‍රමාණයකට දේවල් දෙමෝ කරනවා. දැන් විශේෂයෙන්ම උසස් පෙළ අපි දන්නවා දැන් මේ ආයුධම් පත්‍ර දාන්න ඕනේ. ඒතර තාමත් දරුවන්ට තියෙන්නේ හරි අන්සර්ටන් මානසිකත්වයක්. මොකද්ද වෙන්නේ කියලා අවිනිශ්චිතයි. දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. දැන් කවදද මේක දායි තව ඉස්සරහට යයි. දැන් මෙහෙම දැම්මම තව ඈතට මේක යයිද. හරි. ඒතර දරුවන්ටත් පේන්නේ නැහැ මේ එලියක්. ඒ කියන්නේ මේ යන අපි කියනවානේ ලයිට් එකක් පේන්නේ නැහැ කියලා ටන්නල් එකේ ඒ වගේ තත්ත්වයක් නේ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඉලක්කයක් දරුවන්ට දෙන්න නැතුව දරුවෝ කොහොමද අපි යොමු කරන්නේ? ඒතකොට මේ වගේ මම හිතන්නේ මං කිව්ව එකයි. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ඕනේ. ඉතින් හැම පාර්ශවයක්ම එකට එකතු වෙලා හැකිතාක් ඉක්මනින් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයලා දරුවන්ගේ අනාගතය දීප්තිමත් කළේ නැත්තම් මං හිතන්නේ ඒක ලොකු ව්‍යාසනයක් වගේම Tamanටත් ඒක ලොකුවට මානසිකව බලපානවා ඇති කියලා මට හිතෙනවා. මොකද මම ගුරුවරයෙක් හැටියට මම දන්නවා ඒක කරන්න හොඳ නැති දෙයක් කියන එක. මාචාරිතුමනි අපි සාකච්ඡාවේ අවසාන හරියට එමින් වෙන නිසා අපි ආපස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් අපි මූලිකව කතා කරන්නේ මේ කොරෝනා ව්‍යාප්ත වෙන කාලවකවානුව කේන්ද්‍ර කරගෙන. හැබැයි එතනින් එහාට පැත්තට ගියත් එතනින් එහාට ගිහිල්ලා අතීතය බැලුවත් දරුවන් සම්බන්ධයෙන් අපි අතින් සිද්ධ වෙච්ච අඩුපාඩු බොහොමයක් තියෙනවා. විවිධ කියන ඔය අධ්‍යාපන ප්‍රතිපත්ති වල ඉඳලා විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ අතරතුර දරුවන්ට අපි දැන් අද පෝෂණය ගැන කතා කරාට ඒ වෙලාවෙත් අපි දරුවන්ට ඊටාම ශනික ආහාර දෙමින් අපි හදාගත්ත හරිය කාර්යබහුල අපිට පහසු ක්‍රමවේද වල අපි අතින් නොදැනුවත්ව අඩුපාඩු ගොඩක් සිද්ධ වෙමින් තිබුණා. ඒවත් එක තමයි දැන් මේ තත්ත්වයට දැන් අපි ඊට වඩා වැඩිපුර මේ ගැන හිතන්න ඕන කාලේ. මම අවසානාත්මකව ඔබතුමාගෙන් අහන්නේ ඉදිරි යුගය පිළිබඳව. එළමෙන්නට ජීවිත යුගය පිළිබඳව ඔබතුමාගේ කියවීම කොහොමද? අපි මොන වගේ වෙනස් අපි අලුතෙන් ජීවිතේ පටන් ගන්න අලුත් මිනිස්සු කොටාසයක් විදිහටද? මම හිතන්නේ ඇත්තටම අපිට අවස්ථාවක් ලබා දීලා තියෙන ස්වභාව ධර්මය විසින් අර ගිය වේගය නැවතිලා අපි ගැන ආවර්ජනයක් කරන්න. ඉතින් මං හිතන්නේ වැඩිහිටියෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒක මම දැක්ක මේ ළඟදිත් මේ ව්‍යාපාරික ප්‍රජාවත් කිව්වා මේකෙන් පස්සට යන්න හොඳ නැහැ. ඒක මම කියන්නේ මේ යන කාලය ඔහේ නාස්ති කරනවා නෙමෙයි අඩුම ගන්න අපේ මානසිකත්වය අපි අලුතෙන් හිතන්න ඕනේ. අපිට ඕන තරම් තියෙනවා මේ මෙවලා. මේ රටේ ඕන තරම් හදලා තියෙනවා. මේවා එකක්වත් හරියට ඒක පැත්තකට දාන එක තමයි කරන්නේ. එහෙම නෙවෙයි ඔබතුමා කිව්වා වගේ අපි ආහාර ගන්න ක්‍රමය කොහොමද? අපි රැකියාවට යන ක්‍රමය කොහොමද? අපි දරුවන් බලා ගන්න ක්‍රමය කොහොමද? මේ ඔක්කොම ගැන මං හිතන්නේ පසුවිපරමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ ආවර්ජනයක් කරන්න ඕනේ. කරලා මං හිතන්නේ අපි අලුතෙන් හදා ගන්න ඕනේ. අපිට දැන් පේනවා අපි එදාට වඩා අද අපි කොහෙද ඉන්නේ. සමහර වෙලාවට ආර්ථික මට්ටමේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒතකොට ඒ ආර්ථික මට්ටම නිසා අපිට ලැබුණද වාසිය. නැත්තම් මේ තියෙන දේෙන් අපි සකසුරුවම්බ ජීවිකාව ගෙන ගියොත් අපිට ඒට වඩා ලොකු වාසියක් ලබා ගන්න පුළුවන්ද? මොකද හුඟක් අය හිතනවා හම්බ කරන එක තමයි ලොකු කියලා. නමුත් කවුරුත් ඉතුරු කරන එක ගැන කතා කරන්නේ නැහැ. ඒතකොට ওই දෙක ගන්නට බැලන්ස් කරගත්තොත් බොහොම සාර්ථකව අපිට මම හිතන්නේ අපේ ජීවිතෙත් ළමයින්ගේ ජීවිතෙත් රටේ අනාගතෙත් අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මගේ ඉල්ලීම මම හිතන්නේ පොඩ්ඩක් මේ නැවතිච්ච වෙලාවේ හැරිලා බලන්න අපි කරපු වැරදි දේවල් මොනවද? අපිට කරන්න පුළුවන් හොඳ දේවල් මොනවද? අපි අතින් කෙරෙච්ච හොඳ දේවල් මොනවද? ඒව තෝරා බේරාගෙන ඒ තුලින් අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එක වඩාත් කොහොමද අපි ඕගනයිස් කරගෙන යන්නේ කියන එක හිතා ගන්න. ස්වභාව ධර්මයේ විසින් පෘථිවිය විවේක ගන්නවා තිබෙන කාලයක් නේ. ඒ නිසා අර මහචාර්යතුමා කියනවා වගේ හයියෙන් දුවගෙන ආපු අපි පොඩ්ඩක් නැවතිලා මහන්සි අරින ගමන් ආපු පාර දිහා බලලා ඉස්සරහට යන්න තියෙන පාරත් බලලා හොඳ නරක සහ ජීවිතයේ දිගපළල
තීරණය කරගන්න මේ වෙලාව වෙන් කර ගමු. එතනදී දරුවන්ට ප්‍රමුඛතාවය දෙමු කියන යෝජනාව නැවත නැවතත් කරනවා. අපේ ආරාධනාව බාරගත්ත ඍජු ආර්ය ළමාරෝහලේ ළමාරෝග පිළිබඳ විශේෂඥ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහත්මයාට අපේ ස්තුතිය අපේ ආරාධනාව බාරගෙන උදේ ජාතික මෙහෙවරට ආවට. ස්තුතියි දිල්ෂාන් ආදරය කළාට. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ජාතික මෙහෙවර අදට මේ විදිහට අවසන් කරනවා. සුබ දවසක් ඔබට.